Hello everyone. Today I am going to teach you something really important to improve your knowledge of speaking ability. How to use the words supposed to in many different ways in our day-to-day conversations. අපි අද දවසේදී සාකච්ඡා කරන්නේ ඊටම වැදගත් වෙන පාඩමක් සම්බන්ධව. Supposed to. එහෙම නැත්නම් suppose. මෙන්න මේ කියන වචන කොහොමද අපි ඉදිරියදා කතා බහේදී පාවිච්චි කරන්නේ කියලා. මේ පාඩමේදී මේක පාවිච්චි කරන්න පුළුවන් උපරිම අවස්ථා සියල්ලම අනිවාර්යයෙන්ම ආවරණය කරනවා උදාහරණ සහිතව. ඒ නිසා අනිවාර්යයෙන්ම පාඩමේ මුල ඉඳන් අවසානයේ දක්වා රැඳී සිටින්න ඕනේ. ස්කිප් කරන්න එපා. එහෙම වුණොත් මේ සියල්ලම ඔබට ග්‍රහණය කරගන්න තියෙන අවස්ථා මගහැරෙනවා. මුලින්ම අපි බලමු supposed to කොහොමද පාවිච්චි කරන්නේ. මේ සඳහා ඔබට අනිවාර්යයෙන්ම be කියන උපකාරක ක්‍රියාවේ උදව් ගන්නම අවශ්‍ය වෙනවා. තවදුරටත් සරල කළොත් වර්තමාන කාලයේදී කර්තෘ පදයට ගැලපෙන ආකාරයට is am are කියන ක්‍රියාපද තුنين උදව් ලබා ගන්න අනිවාර්යම ඕනේ. in අනතුරු අපි supposed to කියලා යොදා ගන්නවා. supposed to is am supposed to in අනතුරුව අපි ප්‍රධාන ක්‍රියාපදයේ තැබිය යුත්තේ සාමාන්‍ය ආකාරයෙන් එහි බේස් ෆෝම් එක. ඒ කියන්නේ ක්‍රියාවේ ප්‍රകൃතිය භාවිතා කළ යුතුයි. ඒ වගේම මෙය අතීත කාලයේදී වාක්‍යයක් නිර්මාණය කරනකොට පාවිච්චි කරන්න ඕනේ was were කියන උපකාරක ක්‍රියාපද දෙක අරගෙන. was were කියන උපකාරක ක්‍රියාපද දෙක supposed to සමග භාවිතා කිරීමෙන් අතීත කාලය නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපි අනාගත කාලයේ නිර්මාණය කරගන්න ආකාරයත් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න එපයි. ඒ නිසා හොඳින් මතක තබා ගන්න ඔබ ඒ වෙලාවේදී කරන්න ඕනේ supposed to කියන ෆ්‍රේස් එකට මුලින් will be එකතු කිරීම. එහෙමනම් දැන් ඔයා දන්නවා වර්තමාන කාලයෙන් අතීතයෙන් සහ අනාගත කාලයෙන් මේ වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. නිර්මාණය වන ආකාරයේ පමණක් දැන ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි දැන් දැනගන්න ඕනි මේකේ අර්ථය මොකක්ද? මේක භාවිතා කරන්නේ කොයි වගේ අර්ථගෙන දීම සඳහාද? මොන අරමුණු ඉටු කර ගැනීමද සඳහාද කියන එක දැන් උදාහරණ සහිතව සාකච්ඡා කරලා බලමු. supposed to අපි supposed to භාවිතා කරනවා required to කියන අර්ථය ගෙන දීම සඳහා. අවශ්‍ය කරනවා යම් දෙයක්, එහෙම නැත්නම් යම් කෙනෙක් යම් දෙයක් කරන්නට අවශ්‍ය කරනවා කියන අර්ථය ගැනීම සඳහා අපි supposed to භාවිතා කරනවා. For an example, you are supposed to report to work every day. It's a must. You are supposed to. දැන් බලන්න වාක්‍ය නිර්මාණය වන ආකාරය. ඊළඟට මේ පැත්තෙන් ක්‍රියාපදයක් අපි ගන්නවා. report to work වැඩට. මතක තියාගන්න work කියන පදය ක්‍රියාවක් ලෙසත් නාම පදයක් ලෙසත් භාවිතා කරනවා. වැඩ කරනවා කියන්නත් අපි කියන්නේ work. වැඩ එහෙම නැත්නම් රස්සාව කියන අර්ථය ගැනීම සඳහාත් අපි work කියන වචනය භාවිතා කරනවා. ඒ අනුව මෙතනදී තියෙන්නේ to work කියන්නේ වැඩට. every day හැමදාම. ඔයා හැමදාම සේවයට වාර්තා කරන්න අවශ්‍ය වෙනවා. You are required to report to work every day. It's a must. ඒක අනිවාර්ය එකක්. ඒ වගේම must කියන පදය බලන්න. must කියන එක මේ වෙලාවේ නාම පදයක් සේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් කුඩා කල පටන් අපි දන්නේ must කියන වචනය model auxiliary verb එකක් ලෙස. ආදර්ශ උපකාරක ක්‍රියාවක් සේ තමයි අපි must පාවිච්චි කරන්නේ යුතුයි කියන අර්ථය ගෙන දීම සඳහා. must go, must play, must dance, must do ඔය විදිහටයි අපි පාවිච්චි කරන්නේ. නමුත් මෙතනදී සමග යෙදීමෙන් අර්ථ ගන්නවන්නේ එය අනිවාර්ය එකක් කියන්න තමයි අපි මෙහිම පාවිච්චි කරන්නේ. It's a must. ඒක අනිවාර්ය එකක්. අන්න ඒ අර්ථය සඳහා තමයි මේක පාවිච්චි කරන්නේ. You are supposed to. Supposed to means required to. Instead of the phrase supposed to, you can use required to. This can be replaced with the phrase required to.
එහෙමනම් ඔයාට පුළුවන් මේ supposed to වෙනුවට required to කියන phrase එක මෙතෙන්න යොදා ගන්න. එතකොට කොහොමද අපි මේක කියවන්නේ? You are required to report to work every day. ඔයා රැකියාවට වාර්තා කරන්න අවශ්‍ය කරනවා හැමදාම. ඒක අනිවාර්ය දෙයක්. You are supposed to report to work every day. It's a must. එහෙමනම් ඔයා දැන් දන්නවා supposed to කියන එකේ එක තේරුමක් මොකක්ද? Required to. අවශ්‍ය කරනවා කියන අර්ථය ගැනීම සඳහා අපි supposed to පාවිච්චි කරනවා. ඉතින් හොඳින්ම මතක තියාගන්න ඕන කාරණාව තමයි වර්තමාන කාලයට අයිති වාක්‍යයක් නම් නිර්මාණය කරන්නේ ඔයා අනිවාර්යයෙන්ම කර්තෘ පදයට ගැලපෙන විදිහට is am are යොදා ගැනීම කරන්නම අවශ්‍ය වෙනවා. හොඳයි. අපි තව උදාහරණ කිහිපයක් මේ සම්බන්ධව සාකච්ඡා කරලා බලමු. I am supposed to be there on time. I am supposed to be there on time. මම එතන ඉන්නට අවශ්‍ය කරනවා වෙලාවට. on time කියන්නේ මොකක්ද? හරිම වෙලාවට. I am supposed to be there on time. මම හරිම වෙලාවට එතන ඉන්න අවශ්‍ය කරනවා. otherwise එහෙම නැත්නම් he will punish me. ඔහු මට දඬුවම් කරાવી. otherwise එහෙම නැත්නම් he will punish me. ඔහු මට දඬුවම් කරાવી. මම එතන ඉන්න අවශ්‍ය කරනවා හරිම වෙලාවට. එහෙම නැත්නම් ඔහු මට දඬුවම් කරાવી. I am required to be there on time. Otherwise he will punish me. Number 3. She is supposed to look after the children. She is supposed to look after the children. එය අවශ්‍ය කරනවා ළමයිව රැකබලා ගන්න. රැකබලා ගන්නවට කියන phrasal verb එක තමයි look after කියන්නේ. රැකබලා ගන්නවා. කොයි වෙලාවටද මේ දරුවෝ රැකබලා ගන්න අවශ්‍ය කරන්නේ? while අතර their parents ඔවුන්ගේ දෙමාපියන් are away from home. away from home කියන්නේ නිවසෙන් බැහැරව සිටින විට. නිවසෙන් බැහැරව සිටින විට. තවදුරටත් කිව්වොත් නිවසේ නැති අතරේ දරුවන්ගේ දෙමාපියන් නිවසෙන් බැහැර ගොස් නැති අවස්ථාවල ඇය දරුවන්ව රැකබලා ගැනීමට අවශ්‍ය කරනවා. අන්න ඒකයි මේ මුළු වාක්‍යයේම අර්ථය. She is supposed to, or you can say she is required to look after the children while their parents are away from home. Number 4. I am supposed to hand over the file today itself. I am supposed to means I am required to hand over. hand over කියන්නේ phrasal verb එක. hand over කියන්නේ බාර දෙනවා. බාර දෙනවා. මොකද්ද බාර දෙන්නේ? the file ලිපි ගොනුව file එක. today itself අදම today අද itself යොදා ගැනීම නිසා මෙහි අර්ථය අවධාරණය කරනවා today itself කියන්නේ අදම. එහෙමනම් මේ කියන්නේ මොකක්ද? මම අදම ෆයිල් එක බාර දෙන්න අවශ්‍ය කරනවා. I am supposed to hand over the file today itself. Or else you can say I am required to. I am required to hand over the file today itself. I am supposed to means required to. Number 5. We were supposed to obtain the vaccine to be prevented from the fatal virus. We were supposed to obtain the vaccine to be prevented from this fatal virus. We were supposed to be obtained. Obtain කියන්නේ ලබා ගන්නවා. මේක අතීත කාලයෙන් ලියවුණ වාක්‍යයක්. We were supposed to obtain. අපිට අවශ්‍ය කළා ලබා ගන්නට the vaccine එන්නත to be prevented වැළකී සිටින්නට from this fatal virus. fatal virus කියන්නේ මාරාන්තික වෛරසය. this fatal virus මේ මාරාන්තික වෛරසය. from this fatal virus මෙම මාරාන්තික වෛරසයෙන් වැළකී සිටින්නට to be prevented වැළකී සිටින්නට. we were supposed to obtain the vaccine. මෙම මාරාන්තික වෛරසයෙන් වැළකී සිටින්නට අපිට එන්නත ලබා ගන්නට අවශ්‍ය වුණා. අවශ්‍ය කළා.
මේ මාරාන්තික වෛරසයෙන් බේරිලා ඉන්න එහෙම නැත්නම් වැළකීලා ඉන්නට අපිට එන්නත ලබා ගන්නට අවශ්‍ය කළා. ඔන්න ඕකයි මේකේ අර්ථය. We were supposed to. Here also you can use required to. We were supposed to means we were required to obtain the vaccine to be prevented from this fatal virus. හොඳයි. එහෙමනම් දැන් ඔයාට තේරෙනවා ඇති අවශ්‍ය කරනවා කියන අරමුණ ඉටු කර ගැනීම සඳහා supposed to පාවිච්චි කරනවා මෙන්න මේ විදියට. හොඳයි. එහෙමනම් අපි දැන් බලමු supposed to පාවිච්චි කරන දෙවන අවස්ථාව මොකක්ද කියලා. permitted to අවසර ලැබෙනවා. අවසර ලැබෙනවා. දැන් මේ මොකක්ද කියන්නේ බලමු. We are supposed to leave early today. We are supposed to leave early today since there are no buses on the road. දැන් අපි කොටස් කරලා තේරුම් ගමු. We are supposed to leave. අපිට අවසර ලැබෙනවා. මතකද මෙතන කියන්නේ දැන් අවසර ලැබෙනවා. We are supposed to leave. Supposed to means permitted to. Instead of supposed to, you can use the phrase permitted to. We are permitted to leave. We are supposed to leave early today. වේලාසනින් අද වේලාසනින් අපිට යන්න අවසර ලැබෙනවා. Since සිට පටන් කියන අර්ථය ගැනීම සඳහා තමයි අපි since පාවිච්චි කරන්නේ. නමුත් මෙතනදී since යොදාගන්නේ නිසාවෙන්. මෙන්න මේ හේතුව නිසාවෙන්. අපිට මීට සමාන පදයක්සේ because පාවිච්චි කරන්නත් පුළුවන්. Since there are no buses on the road. පාරේ බස් නැති නිසා. පාරේ බස් නැති නිසා අද වේලාසනින් එහෙම නැත්නම් කල්තියා යන්න අපිට අවසර ලැබෙනවා. We are supposed to leave early today since there are no buses on the road. Number 2. You're not supposed to get late hereafter. Otherwise, I'll dismiss you. කෙනෙක් පුරුද්දක් කරගෙන ඉන්නවා පරක් වෙලා ඉන්න. අවවාද කරලා බැරිම තැන එක දවසක් මෙන්න මේ විදිහට බොස් කියනවා. You are not supposed to get late hereafter. ඔයාට අවසර ලැබෙන්නේ නැහැ. You are not supposed to. Supposed to means permitted to. මේ වාක්‍යයට අනුව තේරුම permitted to. ඒ කියන්නේ ඔයාට අවසර ලැබෙන්නේ නැහැ. You are not permitted to. Get late ප්‍රමාද වෙන්නට. Hereafter මීට පස්සේ. මීට පස්සේ ඔයාට ප්‍රමාද වෙන්න අවසර ලැබෙන්නේ නැහැ. එහෙම නොවුනොත් otherwise එහෙම නැත්නම් I'll dismiss you. Dismiss සේවයෙන් පළවා හරිනවා. එළියට දානවා. Otherwise I'll dismiss you. එහෙම නොවුනොත් මම ඔයාව සේවයෙන් පළවා හරිනවා. අපි කියන්නේ සේවයෙන් දොට්ට දානවා, අයින් කරනවා. අපි මේකට idiomatic expression එකකුත් පාවිච්චි කරනවා. මතකද මීට කලින් මම උගන්වලා තියෙනවා. Give the sack. Give the sack. Otherwise I'll give the sack. I'll give the sack. ඒ වගේම අපි මෙහෙමත් කියනවා. දැන් රැකියාවකින් එළවනවා නිරපාරණයට you are fired කියලා කියනවා. Otherwise you will be fired. Otherwise you will be fired. එතකොට will සමග යොදනකොට අපිට සිද්ධ වෙන්නේ you will be fired කියලා යොදා ගන්න. ඒකත් ඔබේ දැනුමට එකතු කරගෙන අපි නැවතත් එමු පාඩමට. You are not supposed to get late hereafter. Otherwise I'll dismiss you. ඔයාට මීට පස්සේ ප්‍රමාද වෙන්න අවසර ලැබෙන්නේ නැහැ. එහෙම නොවුනොත් මම ඔයාව රස්සාවෙන් අයින් කරනවා. You are not supposed to get late hereafter. Otherwise I'll dismiss you. You are not supposed to smoke in this premises. Premises කියන්නේ පරිශ්‍රය. මේ පරිශ්‍රය තුල මේ භූමිය තුල ඔයාට ධූමපානය කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. අවසර ලැබෙන්නේ නැහැ. You are not supposed to smoke in this premises. It means you are not permitted to smoke in this premises. You are not supposed to smoke in this premises. මේ භූමිය තුල ඔයාට ධූමපානය කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. She is not supposed to go out alone. She is not supposed to go out alone. Alone හුදකලාව එහෙම නැත්නම් තනියම. She is not supposed to go out alone. ඇයට තනියම එළියට යන්න අවසර ලැබෙන්නේ නැහැ. She is not වර්තමාන කාලයේ වාක්‍යයක්. She is not permitted to go out alone. ඇයට එළියට යන්න අවසර ලැබෙන්නේ නැහැ. මෙන්න මේකම තමයි අපි කියන්නේ permitted කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේ වාක්‍යෙම අපි කියනවා මේ විදිහට. She is not supposed to go out alone. ඇයට තනියම එළියට යන්න අවසර ලැබෙන්නේ නැහැ.
She's not supposed to go out alone. Traders are not supposed to sell essential food items at higher prices. Traders are not supposed to. වෙළඳුන්ට අවසර ලැබෙන්නේ නැහැ. Traders are not permitted to. Or else you can say traders are not supposed to sell essential food items. මේක food කියන්නේ එපා. ටිකක් ඇදලා කියන්න. Food items. Essential කියන්නේ අත්‍යවශ්‍ය, food items කියන්නේ ආහාර ද්‍රව්‍ය. එමනම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකුණන්නට වෙළඳුන්ට අවසරය ලැබෙන්නේ නැහැ. කොහොමද? At higher prices. At higher prices. ඉහළ මිල ගණන් වලට. අන්න එතකොට අපි පාවිච්චි කරන phrase එක තමයි at higher prices. ඉහළ මිල ගණන් වලට. ඉහළ මිල ගණන් වලට වෙළඳුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ විකුණන්නට අවසරය ලැබෙන්නේ නැහැ. Traders are not supposed to sell essential food items at higher prices. It means traders are not permitted to sell essential food items at higher prices. Supposed to භාවිතා කරන තුන්වන අවස්ථාව. Expected to. Expected to. බලාපොරොත්තු වෙනවා. යම් දෙයක් කරයි යම් දෙයක් සිදු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනකොටත් supposed to පාවිච්චි කරනවා. මෙන්න මේ විදිහට. It was supposed to rain yesterday but it didn't. It was supposed to rain. මේක අතීත කාල වාක්‍යයක්. was යෙදලා තියෙන්නේ. එහෙමනම් it was supposed to rain means it was expected to rain. වහී කියලා බලාපොරොත්තු වුණා. yesterday ඊයේ. But it didn't. නමුත් එසේ වුණේ නැහැ. නමුත් වැස්සේ නැහැ. ඊයේ වහී කියලා හිතාගෙන හිටියේ බලාපොරොත්තු වුණේ. නමුත් වැස්සේ නැහැ. It was supposed to rain yesterday, but it didn't. It was supposed to. Supposed to means expected to. It was supposed to, or else you can say expected to rain yesterday, but it didn't. Number 2. It's supposed to rain tonight. අදර වහී කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම තමයි හිතෙන්නේ. බලාපොරොත්තු වෙන්නේ. It's supposed to rain tonight. It's very hot, isn't it? It's very hot, isn't it? හරිම රස්නේ නේද? හරිම රස්නේ නේ? හරිම රස්නේ නේද? අන්න ටැග් ක්වෙස්චන් එකක් විතර තියෙනවා. මේ සම්බන්ධව ඔබ තාමත් ඉගෙනගෙන නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ අපි භාවිතා කරන WH questions, verbal questions, voiced questions, ඒ වගේම ටැග් questions සම්බන්ධව මම වීඩියෝවක් කරලා තියෙනවා. ඉතින් ඒක බලන්න බැරි වුණා නම් ඔබ අනිවාර්යයෙන්ම channel එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාට tag question සම්බන්ධව තියෙන සියලුම ගැටලු निराකරණය කරගන්න හැකියාව ලැබෙනවා. It's supposed to rain tonight. It's very hot, isn't it? අදරේන වහී වගේ නේද? එහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හරිම රස්නේ නේද? අපි ඒ වගේ දවස්වලට ඔය වගේ කතා කියනවා. It's supposed to means it's expected to rain tonight. It's very hot, isn't it? The train is supposed to arrive by 5:30. The train is supposed to arrive by 5:30. කෝච්චිය 5:30 වන විට by 5:30 5:30 වන විට arrive ළඟා වෙනවා. The train is supposed to arrive by 5:30. කෝච්චිය 5:30 වන විට ළඟා වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. But I'm not sure of it. අපි ඉතින් කවුරුත් දන්නවනේ ඒක ෂුවර් කරන්න පුළුවන් දේ වුණාට ෂුවර් කරන්න බෑ, විශ්වාස කරන්න බෑ. But I'm not sure of it. අන්න එහෙමයි ඒක කියවන්නේ. But I'm not sure of it. Sure of it. Sure of it. ඔන්න ඔහොමයි ඒ කොටසත් කියවන්නේ. ඒකේ තේරුම තමයි මට ඒ වුණාට ෂුවර් නෑ. But I'm not sure of it. The train is supposed to arrive by 5:30, but I'm not sure of it. The train is expected to arrive by 5:30, but I'm not sure of it. අන්න ඒ විදිහට කියන්නත් පුළුවන්. The movie is supposed to be good for everyone. The movie is supposed to be good for everyone. Good for everyone. ඒ කියන්නේ සෑම කෙනෙකුටම හොඳයි. චිත්‍රපටයේ සෑම කෙනෙකුටම බලන්න තරම් හොඳ එකක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටිය
හැම කෙනෙකුටම හොඳ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. The movie is supposed to be good for everyone. දැන් අපි කතා කරන්නේ supposed to පාවිච්චි කරන හතරවෙනි ආකාරය. supposed to කියන phrase එකෙන් believed to කියන අදහසත් අර්ථ ගන්නවනවා. believed to කියන්නේ විශ්වාස කරනවා. The suspect, කවුද suspect කියන්නේ? සැකකරු. The suspect is supposed to be hiding. මේ වචනය hiding. hide, hid, hidden. hide, hid, hidden. ඔන්න ඕක තමයි hide කියන ක්‍රියාපදයේ ප්‍රධාන අවස්ථා තුන. එහෙමනම් hide කියන ක්‍රියාපදයට ing එකතු කරනකොට e අකුර කපලයි එකතු කරන්නේ. එතකොට වචනේ තමයි hiding. එහෙම නැතුව මේක hidden කියලා කියන්න එපා. hiding. The suspect is supposed to be hiding in the dense forest. In the dense forest. මොකද්ද මේ? dense forest කියන්නේ ඝන වනාන්තරය. ඝන වනාන්තරය. In the dense forest කියන්නේ ඝන වනාන්තරයේ. එහෙමනම් මේ කියන්නේ මොකක්ද? සැකකරු ඝන වනාන්තරේ හැංගිලා ඉන්නවා කියලා, සැඟවිලා ඉන්නවා කියලා විශ්වාස කරනවා. The suspect is believed to be hiding in the dense forest. අපිට එහෙම කියන්නත් පුළුවන්. supposed to වෙනුවට believed to කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. මොකද හේතුව අන්න ඒ අර්ථය තමයි මෙතන තියෙන්නේ. The suspect is supposed to, or you can say believed to be hiding in the dense forest. ඝන වනාන්තරේ සැකකරු සැඟවිලා ඉන්නවයි කියලා විශ්වාස කරනවා. එක එක පළාත් භාරව දීයෝ ඉන්නවා කියලා විශ්වාස කරනවානේ. ඒ වගේ ශ්‍රීපාදීටත් විවිධ කතා තියෙනවා ගෙතිලා. ඒ අතර එක ජනප්‍රිය කතාවක් තමයි මේක. ශ්‍රීපාදේ is supposed to be the abode of God සුමන සමාන. ශ්‍රීපාදේ is supposed to be the abode. මොකද්ද the abode කියන්නේ මොකද්ද? the abode. abode කියන්නේ වාසභවන. වාසභවන. විමානය. වාසය කරන ස්ථානය. වාසස්ථානය. මෙන්න මෙවැනි අර්ථ සියල්ලම ගෙන දෙන වචනේ තමයි abode කියන්නේ. එහෙනම් ශ්‍රීපාදේ is supposed to be, believed to be the abode of God සුමන සමාන. සුමන සමන් දෙවියන්ගේ වාසභවන එහෙම නැත්නම් විමානය ලෙස විශ්වාස කරනවා ශ්‍රීපාදය. සුමන සමන් දෙවියන්ගේ විමානය එහෙම නැත්නම් වාසය කරන ස්ථානයේ වාසභවන ලෙස විශ්වාස කරනවා ශ්‍රීපාදය. ශ්‍රීපාදය is supposed to be the abode. the abode vowel sound එකක් නිසා අපි කියවන්න ඕනේ the කියලා. the abode of God සුමන සමන්. ශ්‍රීපාදයේ සුමන සමන් දෙවියන්ගේ වාසභවනසේ විශ්වාස කරනවා. උපාලි විජේවර්ධන was supposed to be the wealthiest person in the Asia then. උපාලි විජේවර්ධන was supposed to be the wealthiest person. ඒ කියන්නේ උපාලි විජේවර්ධන මේ අතීත කාල වාක්‍යයක් was කියලා යෙදিলা තියෙන එකයි wealthy, wealthier, wealthiest. wealthy කියන්නේ ධනවත්. එහෙනම් ධනවත්ම the wealthiest person ධනවත්ම පුජ්‍යලයා in the Asia ආසියාවේ then කියලා මෙතන අදහස් කරන්නේ එවකට now කියන්නේ then එහෙම නැත්නම් වර්තමානයේ කියන අර්ථය ගෙන දීමට එහි විරුද්ධ පදේ තමයි then කියලා කියන්නේ. එවකට ආසියාවේ ධනවත්ම පුජ්‍යලයාසේ සැලකුණා උපාලි විජේවර්ධන. උපාලි විජේවර්ධන was supposed to be the wealthiest person in the Asia then. most politicians මේක politicians කියලා උච්චාරණය කරන්න එපා. politicians මේවා තමයි නිවැරදි උච්චාරණය. most politicians බොහෝමයක් දේශපාලකයින් are supposed to be opportunists. opportunists දැන් opportunity කියන්නේ මොකක්ද? අවස්ථාව. opportunists කියන්නේ අවස්ථාවාදීන්. බොහෝමයක් දේශපාලකයින් අවස්ථාවාදීන් වැයි විශ්වාස කරනවා. most politicians are supposed to be opportunists. most politicians are supposed to be, or else you can say believed to be, opportunists. opportunists මේ උච්චාරණය අපහසුණත් කොටස් කරගෙන ඉගෙන ගන්න. opportunist කියන්නේ ඉස්සරලා ඉන් පස්සේ අවසානයේ sound එක ගන්න. opportunists අවස්ථාවාදීන්. බොහොමයක් දේශපාලකයන් අවස්ථාවාදීන් යයි විශ්වාස කරනවා. most politicians are supposed to be opportunists.
English language is supposed to be the most important international language in the world. In the world, locally. International language, අන්තර්ජාතික භාෂාව. The most important, ඊටාම වැදගත්. ඉංග්‍රීසි භාෂාවේ ලෝකේ ඊටාම වැදගත් අන්තර්ජාතික භාෂාවසේ විශ්වාස කරනවා. English language is supposed to be, or else you can say believed to be, the most important international language in the world. මෙන්න අපි supposed to පාවිච්චි කරන පස්වන අවස්ථාව. එහෙම නැත්නම් ආකාරය intended to බලාපොරොත්තුෙන් ඉන්නවා යම් දෙයක් ගැන. එහෙම නැත්නම් ඒ අදහසින් ඉන්නවා. එහෙම නැත්නම් අපි කතා කරනකොට කියන්නේ හිතාගෙන ඉන්නවා කියලා. අන්න එවැනි අර්ථ ගෙන දීම සඳහා අපි පාවිච්චි කරනවා intended to. The phone is supposed to save us time. දුරකථනය නිසා අපේ වෙලාව ඉතුරු කරනවායි කියලා අපි හිතාගෙන ඉන්නවා. තප්පර ගාණක් ඇතුළත මේ කෙළවරේ සිට ලෝකේ එහා කෙළවරේ ඉන්න කෙනෙකුට උනත් කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවනේ. එවැනි පහසුකම් ගොඩාක් තියෙන නිසා අපි කියනවා the phone is supposed to save us time. මෙතනදී supposed to පාවිච්චි කරන්නේ intended to. The phone is intended to save us time. අපිට මේ විදිහටත් මේ phrase එක යොදා ගන්නට හැකියාව තියෙනවා. අපි තව උදාහරණයක් බලමු. Online education is supposed to save us time and money. Online අධ්‍යාපනයෙන් අපිට කාලයයි මුදලයි ඉතිරි කරලා දෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. බලාපොරොත්තු වෙනවා. එසේ විශ්වාස කරනවා. Online education is supposed to. This can be replaced with the phrase intended to. Online education is supposed to, or you can say intended to save us time and money. මේ දවස්වල තියෙන ගැටලුව teachers salary issue. ගුරුවරුන්ගේ මතක තියාගන්න මම මෙතනදී apostrophe එක යොදලා තියෙන්නේ teachers කියලා බහුවචන නාම පදය ලියලා ඉවරුණාට පස්සේ apostrophe s දාන්නේ. මේක තමයි මේක යොදා ගන්නා නිවැරදි ක්‍රමය. s සහ r කියන අකුරු දෙක මැදට apostrophe දැම්මනම් ගුරුවරයාගේ කියලා teachers කියන වචනේ නිර්මාණය වෙනවා. නමුත් බහුවචනයේදී අපි කරන්න ඕනේ teachers කියලා ලියලා apostrophe එක පමණක් යොදා ගැනීම, නැවතත් s එකක් යොදා ගන්නේ නැහැ. මේක වෙනම පාඩමක්. නමුත් දැනට ඔය ප්‍රමාණය හොඳින් මතක තියාගන්න. Teachers salary issue, ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය, is supposed to be dragging. Furthermore, dragging කියන්නේ ඇදෙනවා. එනම් ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව ඇදීගෙන යනවා කියලා පේනවා. Furthermore, තවදුරටත්. Furthermore කියන්නේ තවදුරටත්. එතකොට මේ කියන්නේ ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව තවදුරටත් ඇදීගෙන යන බවක් තමයි අපිට පේන්නේ. ඒ අදහසින් තමයි අපි ඉන්නේ. Teachers salary issue is supposed to be dragging furthermore. මෙන්න suppose පාවිච්චි කරන ඊළඟ අවස්ථාව. දැන් මෙතන විශේෂතා ගොඩක් සිද්ධ වෙනවා. පළවෙනිම කාරණය තමයි is, am, was, were සහ will be අපි යොදාගන්නේ නෑ මේ වෙලාවේ. ඒත් එක්කම suppose කියන වචනයට d එකතු කරන්නේ නෑ. ඒ නිසාම එහා පැත්තට to යොදාගන්නෙත් නෑ. suppose කියන වචනේ යොදා ගන්නා ඊළඟ අවස්ථාව තමයි මේ. මේක වෙනමම ක්‍රමයක්. මීට පෙර අපි කතා කළේ එක්තරා අන්දමක pattern එකක්. රටාවක් කතා කළේ. දැන් බලන්න suppose කියන වචනේ යොදනවා සාමාන්‍ය to believe විශ්වාස කරනවා, to imagine හිතින් හිතා ගන්නවා, හිතින් මවා ගන්නවා. එන්නේ වැනි අර්ථ ගැනීම සඳහා අපි මේක වඩාත් හොඳ වෙන්නේ උදාහරණ සමග සාකච්ඡා කරන එක. Number 1, I suppose that you can agree with me. මම විශ්වාස කරනවා ඔයාට මාත් එක්ක එකඟ වෙන්න පුළුවන් කියලා. I suppose that you can agree with me. මම විශ්වාස කරනවා ඔයාට මාත් එක්ක එකඟ වෙන්න පුළුවන් කියලා. මේ බලන්න ඊළඟ උදාහරණය. දැන් අපි මෙහෙම කියනවා. Suppose that you are a teacher of English, right? Suppose that you are a teacher of English, right? හිතාගන්න ඔයා ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයෙක් එහෙම නැත්නම් ගුරුවරියක් කියලා. හරිද? අන්න එහෙම කියලා අපි කෙනෙකුට කියනවා මොකක් හරි දෙයක් බාර දෙනවා. හා එහෙනම් ඔයා උගන්වලා පෙන්නන්නකෝ දැන් ඔයා ටීචර් කෙනෙක් කියලා හිතාගෙන. අපි ඔය වගේ දේවල් කියන්නේ.
අන්න එවැනි අවස්ථාවකත් අපි මේ suppose කියන වචනේ පාවිච්චි කරනවා මොන අර්ථයකටද? හිතා ගන්නකෝ විශ්වාස කරන්නකෝ ඔයා හිතන්නකෝ මේ මෙහෙම කියලා. අන්න ඒ අදහස ගෙන දීම සඳහා. Suppose that you are a teacher of English, right? අන්න එහෙමයි කියන්නේ. එතකොට ඉංග්‍රීසි ගුරුතුමා හෝ ගුරුතුමියට පාවිච්චි කළ යුතු නිවැරදිම ක්‍රමය තමයි a teacher of English, a lecturer of English. ওই විදිහටයි පාවිච්චි කරන්න ඕනේ. හේතුව බැරි වෙලාවත් English teacher කිව්වොත් එහි අර්ථ දෙකක් ගෙන දෙනවා. ඔයා මෙතෙක් හිතුවද දන්නේ නැහැ මේ ගැන. මේ බලන්න. දැන් English teacher කිව්වොත් එක තේරුමක් තමයි සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ක්‍රමය අනුව නම් ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුතුමා හෝ ගුරුතුමිය කියන අර්ථය. නමුත් ඔබ හිතපු නැති පැත්තකුත් මේකේ තියෙනවා. ඉංග්‍රීසි ජාතික ගුරුවරයා. ඉංග්‍රීසි ජාතික ගුරුවරයා. ශ්‍රී ලංකන් ටීචර් කිව්වොත් ශ්‍රී ලාංකික ගුරුවරයා. එයා මොන විෂය ඉගෙනුවත් එයා ශ්‍රී ලාංකික ගුරුවරයෙක්. එහෙමනම් ඉංග්‍රීසි ටීචර් කියපුවාමත් ඉංග්‍රීසි ජාතික ගුරුවරයා කියන අර්ථයක් මේක ඇතුලේ තියෙනවා. එතකොට එයා ඉංග්‍රීසි උගන්වනවා වෙන්නත් පුළුවන්, වෙන විෂයක් උගන්වනවා වෙන්නත් පුළුවන්. ඉතින් අපි හරියටම ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයෙකුට ඒ සඳහා අපි පාවිච්චි කරන්න ඕනේ නියම ක්‍රමය තමයි මේ තියෙන්නේ. මොකක්ද? He is a teacher of English. She is a teacher of English. He is a lecturer of English. අන්න එහෙමයි කියන්න ඕනේ. දැන් lecturer කියන්නේ දේශකයා, කතිකයා, කතිකාචාර්යවරයා. එහෙමනම් ඔහු ඉංග්‍රීසි භාෂාව උගන්වන කතිකාචාර්යවරයෙක්. එතකොට අපි පාවිච්චි කරන්න ඕනේ he or she is a lecturer of English. ඒ විදිහටයි අපි පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව ඉංග්‍රීසි lecturer කිව්වොත් එහෙම ඒකේ තේරුම අනිවාර්යයෙන්ම අර ඉස්සරලා කිව්වා වගේ. ඉංග්‍රීසි ජාතික දේශකයා කියන තේරුම එනවා. කතිකයා එහෙම නැත්නම් කතිකාචාර්යවරයා කියන අර්ථයක් එනවා. අන්න ඒ නිසා හරිම අර්ථය ගෙන දීම සඳහා අපි a teacher of English මෙතන පාවිච්චි කරලා තියෙනවා. මම හිතනවා අලුත් දෙයක් වෙන්නේ නැති ඇතැම් අයට. Suppose that you are a teacher of English, right? හිතා ගන්නකෝ ඔයා ඉංග්‍රීසි ගුරුවරයෙක් කියලා යම් දෙයක් තව කියනවා. ඒකයි ඩොට් පෙළක් තියලා තියෙන්නේ. හොඳයි මෙවැනි අවස්ථාවලදී අපි අනුමාන කරගන්නකෝ, හිතා ගන්නකෝ, හිතින් මවා ගන්නකෝ කියන අර්ථ ගෙන දීම සඳහා තමයි suppose පාවිච්චි කරන්නේ. අපි තව උදාහරණ කිහිපයක් බලමු. I suppose that she'll come tomorrow. මම නම් හිතන්නේ මම විශ්වාස කරන්නේ එයා හෙට එයි කියලා. I suppose that she will come tomorrow. She'll come tomorrow. ඇය හෙට එයි කියලායි මම විශ්වාස කරන්නේ, හිතන්නේ. We suppose that අපි හිතුවා මේක අතීත කාලෙන් පාවිච්චි කරන්නත් ඕනේ. මේක අතීත කාලේ අර සාමාන්‍ය ක්‍රියාපදයක් පාවිච්චි කරන විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඒක පෙන්වන්න තමයි මම මෙතන අතීත කාල ක්‍රියාව පාවිච්චි කළේ. We suppose that you wouldn't come today. අපි හිතාගෙන හිටියේ එහෙම නැත්නම් අපි විශ්වාස කළේ ඔයා අද එන්නේ නැති වෙයි කියලා. අපි එහෙම කියනවනේ සාමාන්‍යයෙන්. අපි හිතාගෙන හිටියේ ඔයා අද එන්නේ නැති වෙයි කියලා. We supposed that you wouldn't come today. We supposed that this lesson would be more difficult for us. අපි හිතාගෙන හිටියේ මේ පාඩම ගොඩාක් අපිට අමාරු වෙයි කියලා. But nothing was difficult. Difficult කියන අර්ථය ගෙන දීම සඳහා hard පාවිච්චි කරන්න පුළුවන්. අමාරුයි, දුෂ්කරයි කියන අර්ථය ගැනීමට. But nothing was difficult. නමුත් කිසි දෙයක් අමාරුනේ නෑනේ. Now everything is crystal clear. දැන් ඉතින් අපිට හැමදේම මොකද්ද? Now everything is දැන් හැමදේම crystal clear. පලිංගුවක්සේ පැහැදිලි. හෙවත් සත්සුදක්සේ පැහැදිලි කියලා අපි සිංහලෙන් කියන්නේ. අන්න එහෙමයි මේකේ තේරුම. අපි හිතාගෙන හිටියේ මේ පාඩම ගොඩාක් අමාරු වෙයි කියලා අපිට. නමුත් කිසි දෙයක් අපට අමාරුනේ නැහැ. දැන් හැමදේම පලිංගුවක්සේ පැහැදිලි, සත්සුදක්සේ පැහැදිලි. We suppose that this lesson would be more difficult for us. But nothing was difficult. Now everything is crystal clear. හොඳයි. එහෙමනම් ඔයා මගේ පාඩමේ ප්‍රයෝජනයක් ලැබුවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා වගේ ඉගෙන ගන්න ආස කරන යාළුවෝ අතරේ මේක ෂෙයා කරන්න. ඒත් එක්කම ඔයා මගේ ඔන්ලයින් ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකකට එකතු වෙන්න කැමති නම් අලුතින්ම ආරම්භ කිරීමට නියමිත පන්තිවලට ඔයාට ඇතුළත් වෙන්න පුළුවන්. ඔබ මේ සඳහා උනන්දුවක් දක්වන්නේ නම් පමණක් 071 දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න ඔයාගේ අවශ්‍යතාවය පැහැදිලි කරමින්. මේ වගේ වටිනා පාඩමකින් නැවතත් ඉක්මනින්ම හමු වීමේ බලාපොරොත්තුවෙන් මා ඔබෙන් සමුගන්නවා.
So thank you everyone. Bye for now.